64 දැන් මේ සම්බන්ධව තව මොන හරි ගැටලු තියෙනවා අපිට කතා කරන්න පුළුවන්. ගැටලු කියන්නේ මේ ප්‍රශ්න එන එක අපිට උනා වෙන්නේ මෙන්න කියපු සිදුවීම් සිද්ධාන්ත මේ කියන්නේ මිනිස්සෙක් මැරිලා උපදින්නවා කියන සිද්ධා වෙන ක්‍රමවේදය. ඒකයි තේරෙන්න ඕනේ මෙතන මේ අපි ගාව තියෙන සියලුම ප්‍රශ්න වලට උත්තර Tamanට ගන්න පුළුවන්. මේ ක්‍රමවේදය තේරෙන්න ඕනේ. නැත්නම් දැන් මම ඔය උදාහරණ කිව්වේ ඔයගලන්ට තේරුම් ගන්න ඕන කරන උදාහරණ කිව්වා කිව්වේ. අවශ්‍ය වෙන්නේ උපාදාන පත්‍ය භව උපාදානය කරන එක නිසායි භවය හටගන්නේ කියන එකයි මේ කියන්නේ. මේක හොඳ පැත්තටත් එහෙමයි නරක පැත්තටත් එහෙමයි ඕන දෙයකට එහෙමයි. ඒක මේ තේරුණාට ගැටලු තියෙනවද කියන්නේ. ඒක තේරුණාට පස්සේ දැන් ඕගොල්ලෝ මගෙන් අහන එක එක ප්‍රශ්න. ඒ ප්‍රශ්න වලට Tamanටම උත්තරයක් මේ ගන්න පුළුවන් කොහොමද එහෙනම් එහෙම වෙන්නේ කියලා. මේ අපි අර ඒකෙදී නොකළ යුතු දේ තමයි ඒ එන බලවේගයක් හරි මොකක් හරි මිනිස්සෙක් වෙන්න පුළුවන් අමනුෂ්‍ය කෙනෙක් වෙනවා මම ඊටත් එක කතා කරලා මේක බලුරුණා කියලා හැමදාම කොහේ ගියත් බලුරුණ අර තවත් තියෙනනේ ඔයගොල්ලෝ දන්නවද ඔය සමහර පාරවල මේ මුස්ලිම් මිනිස්සුනේ හරකෙන් මුස්ලිම් මිනිස්සු යනවා හරක් කුලක් වෙනවා නේ ඒ කියන්නේ ඒ සතුන්ට දැනෙනවා මේ මිනිස්සෙකින් ඒ සතුන්ට හානියක් වෙනවා කියලා. හරක්මස් කන කෙනාගේ ඇඟෙන් වහරි වහණය වෙන කියන වහරි ආලෝකයක් දෙන්න පුළුවන්, ගන්ධයක් සුගන්ධයක් වෙන්න පුළුවන්. කොහොමද ඒ සතුන්ට හොඳට සංවේදනය වෙනවා මේ මිනිස්සෙකින් අපිට හානියක් කරන්න කියලා. නේ? ඒතර අනිවාර්යෙන් බලන්න මේ ඒ කියන්නේ දැනගැනීමේ ශක්තිය මොකක් හරි තියෙනවනේ උන්ට. ඒ කියන්නේ මම පෙරේතෝ ගැන නෙවෙයි කතා කරන්නේ මේ සාමාන්‍ය මිනිස්සුත් එක්ක නේ විසිදෙන්නේ. ඒ වගේ අපේ හිතේ වේසාගත හිතක් මෛත්‍රීසාගත හිතක් කියනකොට ඒකත් අනිත් සත්‍යයන්ට මොකක් වෙනවද? හොඳට සංවේදනය වෙන දේවල් තියෙනවා. දැන් අපිට ක්‍රමවේද දන්නේ නැති වුණාට අපිට දැනෙනවා. අපි කොහොමද මේක වෙන්නේ කියන්නේ අපිට හිතට දැනෙනවා නේ මේ මනුස්සයා හොඳ කෙනෙක් වෙන්න ඇති කියලා අපි හිතට ගන්න සමහරට වාදින වෙලාවල් තියෙනවා. හරියන වෙලාවල් තියෙනවා. සමහර දැක ගමන් අපිට හිතට එනවා මේ මනුස්සයා බොහොම කරුණාවන්ත කෙනෙක් කියන්නේ මූණ දැක්කම හිතට දැනෙන ස්වභාවයක් තියෙනවා. ඇසුරු කරනකොට කතා කරනකොට පොඩි වෙලාවකින් අපිට තේරෙනවා මෙයා නම් හොඳ කෙනෙක් කියලා. දැනෙන වෙලාවක් තියෙනවා. අනිත් වගේ අපිට දැනීමේ ක්‍රමවේද තියෙනවා. දැනගැනීමේ ක්‍රමවේද දන්නේ නැහැ ඒතරයි. දැනීමේ ක්‍රමයක් දැනෙනවා. නමුත් මේක සිද්ධාන්තය දන්නේ නැහැ. සිද්ධාන්තය දැනගත්තා නම් අපිට දැනගැනීමේ ක්‍රමයක් ඒක කියන්නේ ප්‍රගුණ කරන්න පුළුවන්. වර්ධනය කරන්න පුළුවන්. අපිට ඒක වර්ධනය කිරීමේ හැකියාව නැහැ. වර්ධනය කිරීමේ හැකියාව නැත්නම් ඉතින් අපිට උනන්දු වෙලා නැහැ. උනන්දු නැහැ. අනුගේ හිත කියවනවා කියන එක කියන්නේ කොහොමද? අනුගේ හිත කියනවා කියන එක ධ්‍යාන ලැබලා ඒ අභිඥාව ලැබෙන එක එකක්. අනිත් එක තමයි වෙනස් ක්‍රමවේද තියෙනවා. මිනිසුන් ගැන හිත කියවීම අනුශේකයේ දේවල් මූණ දැකලා කතා කරන ඉරියව්ව දැකලා මේක අධ්‍යයනය කරන්න පුළුවන් වෙලාව. භාවනා කරන එක නෙමෙයි. මේකේ මේ විෂය කොට පිළිබඳව ලොකු අධ්‍යයනයක් ඉන්න කෙනෙකුට ටික කාලයක් ගියාට පස්සේ මොකක් කරන්න පුළුවන්ද? ටික කාලයක් ගියාට පස්සේ පොඩ්ඩක් ඇහින්න වර්ධින්න පුළුවන්. නමුත් ටික කාලයක් ගියාම ගොඩාක් දුරට එයාගේ නිශ්චයක් ගන්න පුළුවන්. අත්දැකීම් මතක තියාගන්න ඕනේ. ඒ නිසා දැන් ඔයගොල්ලෝගේ අතර උනත් පළවෙනි දවසේ දෙවෙනි දවසේ ඉඳලා වාඩිවෙන්න කතා කරනකොට මම දන්නේ මේ මට්ටමේ මේක. ඒ කියන්නේ මට පරිචිත විඥානය නෑ. නමුත් මේ ජීවිත තුළ කරපු අධ්‍යයනය සහ අත්දැකීම් ටිකත් එක්ක හැසිරෙනකොට හිතනකොට හරියට මේක හැරෙනකොටම කියන්න පුළුවන් මේ මනුස්සයා ගොඩාක් දුරට අවසානයේ මේ වගේ තත්ත්වයට යන්නේ. එයා අවසානයේ මෙහෙම කෙනෙක්. එයා මෙච්චර හොඳ කෙනෙක්. එයා එක්ක පරිචයක් එයා ඕන දෙයක් වැඩක් කරන කෙනෙක්. තමයි කිසිම දෙයක් කරන්නේ නැතුව නිකන් ඔහේ ඇවිදින්න ඉඳලා යන මිනිස්සෙක්. ඒ කියන්නේ වැඩක් ඇති මිනිහෙක් වැඩක් නැති මිනිහෙක් කියන තැන පොඩි අදහසක් තියෙනවා. වැඩක් ඇති කෙනාට ඒක කරගන්න උදව් කරනවා. නැති කෙනා ඇති කෙනෙක් කරගන්න උදව් කරනවා. දෙකම කරන්නේ තියෙන්නේ. නමුත් අපිට මේ පොඩි අදහසක් ගන්න පුළුවන්. ඒ වගේ මම කියන්නේ මේ සිද්ධාන්ත ටික අධ්‍යයනය කරගන්න මේ මැරිඩ් ඔපිනියන් සිද්ධාන්තය. දැන් මම අර ඕගොල්ලන්ට ගොඩාක් උදාහරණ දෙන්න ක්‍රමයක් තියෙනවා කියලා මොනවාද විහාර මහදේවගේ කුසල හාම්බරණහගේ පිළිච්ච සිදුවීම ඊළඟට චිත්‍රාජ කාල වේලා එතරම් මෙල්ල එතන ඉපදීම සිදුවීම නේ ඕතරම් ඔය සාසන ඉතිහාසය ගත්තට පස්සේ ගොඩාක් ඕන තරම් කතන්දර තියෙනවා මම ගොඩාක් කතා දන්නේ නැහැ නමුත් ඕගොල්ලෝ දන්න ඕන තරම් කතාවල් ඇති මේ මේක කාලේ ජීවිතයේ සිදුවීම් ටිකක් තමයි මම අර කිව්වා අපි ඉස්කෝලේ මම කාන්තරේ ඉස්කෝලේ ඉන්න කාලේ ඒ ඉස්කෝලේ ළමයි දෙන්නෙක් හිටියේ දෙන්නේ අම්මනේ කියලා එයාලා ටෙක්නික් දෙලා ඉන්න එයාලට ආරක්ෂාවට ගියා ඉතින් මේ එහෙම දේවල් සිද්ධ වෙනකොට අපිට දැනගන්න ඉගෙන ගන්න ඕනේ මෙන්න මේක සිද්ධ වෙන්නේ
කොහොමද කියලා. එහෙම ඉගෙන ගත්තට පස්සේ මේ ක්‍රමවේද ඉගෙන ගත්තට පස්සේ චුතිසිත රාමුනේ ප්‍රතිසන්දේත. චුතිසිත උපාදානය කරගන්න එකේ තමයි ප්‍රතිසන්දේත භවය හටගන්නේ. උපාදාන පත්‍ය භව. චුතිසිතේ උපාදානය ප්‍රතිසන්දේත භවය වෙන ප්‍රතිසන්දේත වෙනවා. උපාදාන පත්‍ය භව. උපාදානය කරගන්නේ චුතිසිත වෙනකොට භවය ප්‍රතිසන්දේත. එතකොට ඒ ක්‍රමවේදයෙන් තමයි දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක යන්නේ. අපි නොදන්නේ නිසා තමයි අපි ඕගෙන කිසිම හැඟීමක් නිසා අපි ඔහේ ජීවත් වෙනවා. අපිට මේ සත්‍යයට ගැන කිසිම පරිශ්‍රමක් නැහැ. මිනිස්සු මේව දැනගත්තාම අපි මේ කරන දේවල් වලට බය වෙනවා. තාම ඕගොල්ලෝ බය වෙන්නේ නැත්තේ ඇයි? මේ වෙන දේ තේරෙන්නේ. අර කියන්නේ මොනවාද කවියක් කියන්නේ ලෝකෙට සඳරා වෙලද නේ මොකද්ද? ලිපගිනි මොළවන තෙක් දිය සැලියේ සැපයක් නැයි කකුලුව දිය කෙලියේ කියලානේ. අහගෙනනේ. කකුලුව ටික මේ කුඹුරක වලක ඉන්නකොට අර වැද්දා ගිහලා මොකක් කරනවද? කකුලුව ටික අල්ලගෙන යනවා. අල්ලගත්තාම ඌ දැන් බය වෙන්නේ නැද්ද? බය වෙනවා. හැබැයි ටික වෙලාවක් ගියාට පස්සේ මේක අරන් ගිහලා දාන්නේ මොකේද? වතුරේ. මම කල්පනා කරනවා අපි බය වුණාට මේ මිනිස්සු අපිව මරන්නේ නැහැ. මරනවා නම් මොහොම වතුරේකට දායි. දැන් මොකද? හරි අපේ ජීවිතේ බේරුණා. දැන් අපි ගොඩ අපි මෙහෙම ඒක දැන් මොකද? අර කැපෙන්නේ කර්මං ගන්නවා සතුටෙන් ඉන්නවා. ටික වෙලාවක් යනකොට තමයි ටික මේ යටින් මොකක් වෙනවද? ප්‍රශ්නේ දැනෙන්න පටන් ගන්නවා. ප්‍රශ්නේ දැනෙන්න පටන් ගන්නකොට තමයි තේරෙන්නේ මුන් මාව මරලා තඹනෝ නෙවෙයි. තඹලා මරන්නේ නේද? අපිත් මොකද වෙන්නේ? අපිට මේ මනුස්ස ලෝක මොකද්ද? කකුලෝ අර වතුර හැරේ ඉන්නා වගේ තමයි. අපිට දැන් කිසි ප්‍රශ්න තියෙනවද? අපි හිතුවමතේ ඕන දහදුරා වැඩක් කරගෙන යන්නේ හොඳද නරකද? හොඳින් හරි නරකින් හරි මොකද කරලා තියෙන්නේ? අර බමුණ කියලා තියෙන්නේ. ණය වෙලාවේ ගිතේ කන් කියවලු නේ. මරණේ ඔය බමුණන්ගේ ඉඳලා කීවිද තියෙනවා. මොකද අජිතකේස කම්බලි මට මතක හිටින්නේ. අජිතකේස කම්බලි කියලා මේ ශාස්ත්‍ර බමුණ නෙමෙයි සාමාන්‍ය මේ සත්‍යාස්ත්‍රෝගේ ශාස්ත්‍රවලට ඉඳලා තියෙනවා. ඒ ශාස්ත්‍රවලගේ දර්ශනය තමයි භෞතිකවාදය. මොකද්ද භෞතිකවාදය කියන්නේ? එතන මේ ලෝකෙ තියෙන්නේ මේ පේන දකින මේ අපිට පේන දකින අල්ලන්න අහු වෙන්න පුළුවන් දේවල් ටික විතරයි. ඉන් එහාට දෙයක් මේ ලෝකෙ. ඉන් එහාට දෙයක් මේ ලෝකෙ නෑ. භෞතිකවාදය. ඒ කියන්නේ මේ ගස්වල තියෙන සතු සිව්පාව ඉන්නවා. මේ මෙහෙම දේවල් ටික අපිට පේන ආකාරයට අහු වෙන දේවල් ටිකක් තියෙනවා. ඉන් එහාට දෙයක් නෑ. මේ අභෞතික නැත්තම් පිනපව විඥානය කියලා දෙයක්. එහෙම නැත්තම් මරණින් මත්තට යන සංසාරක් ආත්ම භාවය ඒව දැන් භෞතිකයි අල්ලන්න පුළුවන්ද? පිනපව කියනවා අල්ලන්න බෑ. මෙතනින් එහාට මැල්ල උපදින ආත්ම භාවයක් ගැන අල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒවා අභෞතිකයි. නේ? නාම රූප කියලා බුදුහාරු පෙන්නන නාම කොටසක් ගැන එයාලගේ අදහසක් නැහැ. එයාලා කියන්නේ මොකද්ද? භෞතිකයි. මේ ලෝකෙ මෙතනින් පස්සේ ආයෙ මොකද දෙයක් නැහැ. එයාලා කියනවා මොනවාද? බස්මී භූතස්ස දේහස්ස පුනරාගමන කෘතං. දවා අලු කරන ලබන ජීවිතේ ආයෙ කැණීමක් නැහැ. මරුණට පස්සේ ඒක වල දානවා. එහෙම නැත්නම් පුච්චනවා. පිටියට පස්සේ ඒ අලු ටික මහ පොළොවට පස් වෙනවා. නැත්නම් වතුරකට දැම්මම ඒ වතුරට දිය වෙලා යනවා. අපි වල දැම්මොත් මේක මහ පොළොවට දිරලා යනවා. ඒක එතනින් ඉවරයි. දැන් අපි ජීවිතේ මැරෙමින් පස්සේ ඉවරයි නේ. ඉස්සරහට යන කතාවක් නෑ. ඒ නිසා ඒගොල්ලෝ කියනවා මේ ජීවිතේ ඉන්න කාලේ මොකක් කරන්න තියෙන්නේ? කොහොමයි සතුටින් ණය වෙලා හරි මොකද කරන්න තියෙන්නේ? ණය වෙලා හරි සතුටින් ඉන්නේ නැති. ඇයි? මරණය නැත්තේ ජීවිතයක් ගැන නේ. හොඳ නරක කරයි කියලා හොඳට හොඳ විපාකවත් නරකට නරක විපාකවත් නැහැ කියන්නේ භෞතිකවාදී අදහස. ආවට පස්සේ එයාලා මොනවද මතවාදී ඉන්න. දැනට අපි ඉන්නේ ඔයගොල්ලෝ දැන් බෞද්ධ ධර්මයේ කියලා හිතාගෙන හිටියට අපි බහුතරයක් ඉන්නේ කොහෙද? මොන අජිතකේ සම්බලිගේ. දර්ශන. හිතනවා බලන්න ඔයගොල්ලෝ විමර්ශනය කරලා බලන්න අපි ඉන්නේ කාගේ දර්ශනයේද? බුදුහාමුදුරන්ගේ දර්ශනයෙම නෙමෙයි. ඒ වගේම ඕකට ප්‍රතිවිරුද්ධ දර්ශනය තිබුණා. කවුද මේ නිගණ්ඨනාථ පුතුතුමා? කුබ්බේගත හේතුවාදී, කර්මවාදී කියන කතාව දැනට ඕක කියන තේරෙන ඉස්සරහට ඕක කතා කරමු. සියලු දේ සිදුවෙන්නේ පෙර කර්මයෙන් කියන තැන කුබ්බේගත හේතුවාදීකින් හිටියා. එතකොට සමහර වෙලාවට අපි එක කුබ්බේගත හේතුවාදයේ ඒකාන්තයක්. සියල්ල සිදුවෙන්නේ පෙර කර්මයෙන් ඒකාන්තයක්. භෞතිකවාදී අනිකාන්තය. කිසිවක් පෙර කර්මයෙන් සිද්ධ වෙන්නේ නැහැ. අපි මරණයන් මැත්තේ උපදින්නේ නැහැ. ඒක උච්ඡේදාන්තයම මේක සාස්වතන්ත වෙනවා. හැම වෙලෙම අන්ත දෙකක් තියෙන ඕන දැනක් වෙන්නන්න මම ඕන දැනක අන්ත වෙන්නන්න. අන්ත දෙක. හැම දෙයක්ම.
කණ එකේ ඉඳලා නිදා ගන්න එකේ ඉඳලා උස්ම ගන්න එකේ ඉඳලා මොනවා හරි වැඩක් කරනවා නම් ඔය හැම එකේම තියෙන්නේ එක්ක ඒකාන්තයක්, එක්ක සාසුකාන්තයක්, එක්ක උච්ඡේදයක්. ඔය අන්තයෙන් මෙහා මිනිස්සේ කොහේවත් එක තත්පරයකවත් ජීවත් වෙන්නේ. එක්ක සාසුකේ, එක්ක උච්ඡේදේ. නමුත් ප්‍රශ්නේදී අපිට ඔය තේරුම් ගන්න තාම අදහස් නැහැ. එතකොට භෞතිකවාදී අන්තය කියලා කියන්නේ ඔන්න පේන දකින දේවල් විතරයි තියෙන පරිණාමත් ජීවිතයක් නෑ. දැන් අපි වචනෙන් කියන්නේ අපිට පරිණාමත් ජීවිතයක් තියෙනවා කියලා. කියනවා. පරිණාමත් ජීවිතයක් තියෙනවා නැවත උපදිනවා කියලා වචනෙන් කතා කරන්නේ නැද්ද? කතා කරනවා. අපි කිව්වොත් අපි විශ්වාස කරන්නේ කියලා කියනවා. කිව්වට ඒක අපේ ජීවිතේ පදනම වෙලා නැහැ. ඒක අපේ ජීවිතේ පදනම වුණා නම් අපේ රටේ ඉන්න මිනිස්සු මෙහෙම අපේ රටේ පැත්තකින් තියෙනකො මේ ඔතන ඉන්න ඕගොල්ලෝ අපි මෙහෙම වෙන්නේ. හිතනවා තමයි කියන්නේ. නමුත් හොඳට තේරුම් ගන්න මේ අපේ පදනම ඔය අතන නෙමෙයි. අපේ පදනම මොකද්ද? භෞතිකවාදී පදනමකට තමයි වෙන 90ක් කියන්නේ. කියනකට අපි කියන්නේ කොහොමද? අපි බෞද්ධ දහම පිළිගන්නවා, පරිණාමත් ජීවිතයක් පිළිගන්නවා. බුදුහාමුදුරුවෝ කියන මහණෙනි මම තරම් දානේ විපාක දන්නව නම් කිසිවක් කවුරු කාට මොනව නොදෙයිද කියලා. මිනිස්සු දානේ විපාක දන්නව නම් කවුරු කාට මොනව නොදෙයිද කියලා කියනවා. ඒ කියන්නේ දානේ විපාක දැනගත්තොත් අපි මොකක් කරන්නේ? කණ එකට වැඩි වටිනවා දෙන එක කියලා දැනකට එනවා. හැබැයි මේ මොකක් වුණොත්ද දානේ විපාක දැනගත්තොත් ඒක මෙතනින් තේරුම් ගන්නකො. අපි ඇත්තටම යකෙක් අපි කියන කවුරු හරි සමහරු කියන්නේ යක්කුන්ට අපි බය නැහැ කියලා. මම කියන්නේ පොඩි උදාහරණයක් කියන්නේ හොඳේ. යක්කුන්ට අපි ඕනේ ඕනිය කෙනෙකුට මොකෙකුට මම බය නැහැ කියලා කියනවා. ඇත්තටම යකෙක් දැක්කොත් ඔය නැහැ කියන මිනිස්සුන්ට බය වෙනවා. මොකද ඒ සත්‍යයේ ස්වභාවයම බිය උපදවන සුළුයි. ඒ නිසා යකෙක් දැක්කොත් මිනිස්සේ අනිවාර්යෙන් බිය වෙනවා. එහෙනම් කවුරු හරි කියනවා මම යක්කු දැකලා තියෙන මට නම් පොඩි හරි බයක් ආවේ නැහැ. එතකොට අපිට කියන්න අපි සාමාන්‍ය ඇත්තටම හිතමු යකෙක් කියන එක බය උපදවනම සුළුයි නං. මම කියන්නේ යක්කු දැක්කම නම බය වෙන එක නෙමෙයි. ඒක මම පොඩි කතා උදාහරණ විතර තේරුම් ගන්න. යකෙක් දැකලා බය වෙන්නේ මිනිස්සු ඉන්නවා. මම උදාහරණ තේරුම් ගන්න. අපි හිතමු යකෙක් දැක්කොත් අනිවාර්යයෙන්ම බය වෙනයි කියලා. එහෙම බය වෙන මට්ටම් බය වෙන සම්මතයක් නම් තියෙන අර දාලා කුඩ දැම්මම බිම් වැටෙනවා වගේ සම්මතයක් නම් කවුරු හරි කියනවා මේ මම යකෙක් දැක්කේ වුණාට මම බය වෙන්නේ නැහැ කියලා. එහෙම වෙලාවකදී අපිට හිතන්න තියෙන්නේ මොකද්ද? ඔබ දැක්කේ යකෙක්මද කියන්නේ. ඇයි? යකෙක් දැක්කනම් බය වෙන්න ඕනනේ. හැබැයි බය වෙන්නේ නැහැ කියලා කිව්වහම මොකද්ද කියන්නේ? ඔව්. දැන් අර ශ්‍රීපාදේ යන්නේ කාර්ය අමාරුයිනේ. කවුරු හරි ගිහිල්ලා කියනවා වයස කෙනෙකුට කියන ශ්‍රීපාදේ යන්න බෑ. එහෙමයි බරුව උච්චර වෙලාවක් යනවා. මෙච්චර පඩි ගාණක් තියෙනවා. ගොඩාක් අමාරු යන්නේ කියලා කියනවා. මිනිස්සෙක් ගිහිල්ලා කියනවා අයියෝ ශ්‍රීපාදේ මොකද්ද? පඩි 300ක් විතර දෙන්නේ. මම නම් ඒක උස්මට නැගලා ආවා. ඊට පස්සේ ප්‍රශ්නේ තියෙන්නේ මේ කියන කතාව නෙමෙයි තියෙන්නේ. මේ මිනිහ නැග්ගි ශ්‍රීපාදේ. ඇයිද? ශ්‍රීපාදේ කියන එක නැග්ගන ඔය කතාව ඔහොම කියන්නේ. මිනිහ ශ්‍රීපාදේ කියලා හිතාගෙන නිස්සංගල් නැගලා ආවද පවුසන්නේ. නේ? අන්න ඒ වගේ දානේ විපාක අපි දන්නවයි කියලා කියන්න බැරි දානේ විපාක දන්නව නම් යකා දැක්ක නම් බය වෙන්න ඕනේ. ශ්‍රීපාදේ නැග්ග නම් ඒක අමාරුයි කියලා තේරෙන්න ඕනේ. කියවෙනවා. යාගේ කටින් කියවෙනවා. යාගේ ශරීරයෙන් කියන්නේ හිතට එනවා ඒක. ඒ වගේ දානේ විපාක දන්නව නම් අපේ ජීවිතේ ඊට වඩා වෙනස්. වෙනස් වෙන්නේ නැත්තේ අපි දන්නවයි කියලා හිතන් හිතියට තාම. යහා දැක්කයි කියලා හිතන් හිතියට තාම දැකලා. නේ? දැකලා. ඒ නිසා සමහර කියන්නේ මම අද තමයි යවාව තේරුම් ගත්තේ කියලා නේ. එහෙම කියනකොට අපිට හිතෙනවා මොකද්ද? ඔබ තාම මාව තේරුම් ගත්තේ නැහැ. නෝනල මහත්තයලා අර කහර වෙන ටික දහහක ඊට පස්සේ මට ඔයාව තේරුම් ගන්න අවුරුදු 10ක් ගියා විවාහ වෙලා අවුරුදු 10කට පස්සේ තමයි මට ඔයාව තේරුනේ. ඔයා ගැන ඔක්කොම විස්තර මම දැනගත්තේ අවුරුදු 10කට පස්සේ. ඒතර මහත්තයලා සමහරවිට න්යාය නෙමෙයි. ඔබ දැනගත්තේ තාම කීයට 5යි. තව මේකේ නොදන්න දේවල් ගොඩාක් තියෙනවා. ඒක තාම දැනගත්තේ නැහැ කියන එක. ඒ කියන්නේ මිනිස්සුගේ ජීවිත කාලයක් හිටියත් මේක දැනගන්න බැරි වෙනවා කියන සමහර දේවල්. නැත්නම් ඒ කියන්නේ මේ වගේ මම කියන්නේ දානේ විපාක අපි දන්නවයි කියලා හිතාගෙන ඉන්නවා. හිතාගෙන ඕගොල්ලෝ කිව්වට මම දාන විපාක සියලු දේ දන්නවා. කර්ම විපාක දැන් මට හොඳට තේරෙනවායි කියලා කිව්වට ඔයගොල්ලෝ කොච්චර කිව්වම මම පිළිගන්නේ නැත්තේ ඇයි?
දානේ විපාක තේරෙනවා යකා දැක්කනම් ඒ යකා මම යකෙක් දැකලා ආවේ කිව්වනම් මූණින් පේන්න ඕන. ඒ දැකලාම ලක්ෂණ ටික. නේ? බය වෙලා දාඩිය දාලා වෙවුල නෙන්නේ. දැන් මෙයා hina වෙන්නේ මම යකෙක් දැකලා ආවේ. කිව්වා ඉතින් මම දන්න මූ දැකලා තියෙන ඇත්තටම යකෙක්. ඒ වෙන මොකෙක් හරි දැකලා තියෙන. අන්නේ වගේ දානේ විපාක නැත්තම් කර්ම විපාක තේරෙනවා කියලා කියන මනුස්සයෙකුගේ ජීවිතය ඇතුළේ යම් වෙනසක් තියෙනවා. වෙනසක් තියෙනවා. ඒ වෙනස අපේ තුලින් පේන්නේ නැත්නම් අපිට මේක තේරෙනවා කියලා කිව්වට කවුරු පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැත්තේ ඒක තේරෙන මට්ටම නෙමෙයි. පදපරම මට්ටමක් කියලා කතා කරන්නේ. අර උග්ගටිකඥ, විප්‍රටිකඥ, ඤේය පදපරම කියලා වචන හතරක් කිව්ව මතකයි දවසක්. ඒක මම තව ඉස්සරහට දවසක මම පැහැදිලි කරලා කිව්වේ නෑ මට හිතෙන්නේ. පොඩි අදහසක් කිව්වේ ඒකනේ. මතකද? උග්ගටිකඥ පුජ්‍යලය කියන්නේ මොකද්ද? කාරණාව කිව්වහම ෂණයකින් අර්ථය තේරෙනවා. උග්ගටිකඥ. කවුරු වගේද? බාහ්‍ය දාරුචීරිය වගේ. පොඩි වෙලාවකදී ධර්මය අවබෝධ කරගන්න. ඒ කියන්නේ කියන පදාර්ථ නෙමෙයි. වචන ටික නෙමෙයි. වචන ටිකෙන් දෙන අර්ථ තේරෙනවා. උග්ගටිකඥ. විප්‍රටිකඥ කියන්නේ එයාට දෙසරයක් තුන්සරයක් කිව්වහම පැහැදිලි කළ වෙන උදාහරණයක් කිව්වහම එයාට අර්ථ තේරෙනවා. ඒක සේරම තේරෙන්නේ නැහැ. විප්‍රටිකඥය කියලා කියන්නේ එයාට විවිධ ණය ක්‍රම, විවිධ න්‍යායවල වලින්, විවිධ උදාහරණ වලින්, විවිධ සූත්‍ර පෙන්න උදාහරණ පෙන්න ගොඩාක් කාලයක් යනකොට මොකක්ද වෙනවද? අර්ථය වැටහෙනවා. ඤේය කියන කෙනා. පදපරමයි කියන කෙනාට කොච්චර මේක බමල පෙව්වත් වචනට අර්ථය ඇරෙන්න වෙන අර්ථයක් තේරෙන්නේ නැහැ. වචන අර්ථ තේරෙන්නේ. ඒ නිසා මේ කාල සීමාවේ ගොඩාක් පහළ වෙන්නේ අපි ඔක්කොම ඕගොල්ලෝ අපි අය මේ උග්ගටිකඥ පුජ්‍යලෝ නේ මේ කාල සීමාවේ. බොහෝම අතලොස්සක් ඉන්නවනම් නේ. විප්‍රටිකඥ පුජ්‍යලෝ ඉතින් අඩුයි. ඤේය සහ පදපරම මට්ටම තමයි තියෙන්නේ. පදපරමයි කියන්නේ මොකද්ද? දැන් සමහරලාට අවුරුදු 1මාරක් 2ක් 3ක් 4ක් 5ක් මේක කිව්වා වචන අර්ථ දාන වචන දාන. වචන ටික කියපු වචන ටික ඔක්කොම කඩපාඩම් වෙන්න පුළුවන්. හැබැයි ඒක අර්ථය ඒකෙන් තේන්නේ මොකක්ද කියන එක Tamanට ඒකට දැනෙන්නේ නැහැ. කවදාකවත් දැනෙන්නේ නැහැ සමහරවිට පදපරමයි. ඒ නිසා ඔයගොල්ලන්ට තේරුණා කියන්නේ ඔයගොල්ලෝ මොකද්ද? දැන් ඔයාලා පන්තියකට ගිහිල්ලා ඉස්කෝලේ පාඩමක් කියලා දුන්නාම ඒ පාඩම තේරුණා කියන්නේ මොකද්ද? පදපරමයි කියන්නේ. ඒ මොකද්ද? කියපු වචන ටික හොඳට තේරුණා කියලා. දැන් අර මැනේජර් නෝනත් මට ඒක කිව්වේ. මට ඒ කාරණාව තේරෙන්නේ කියලා මම ඒක කිව්වනේ මේක තාම තේරෙන්න ඕන තැන ඊට වඩා වෙනස් තැනක් කියලා. ඒ කියන්නේ මම පදපරමයි කියන එක නේ මම කියන්නේ අද මේ තේරිච්ච එක අහුව ගමන් සති 7ක් විතර එන්න බැරුණේ ඒගොල්ලෝනේ. එතකොට අද මේ අදහස ආපු ගමන් එන්නේ වචන ටික. මේ වචන ටික තේරීමම නෙමෙයි මෙතන වෙන්න තියෙන්නේ. මෙන්න මේ සිද්ධාන්ත තමන්ගේ අත්දැකීමක් බවට පත් වෙන දැනක් වෙනවා දවසක්. අන්න එතකොට අපේ ජීවිතේ ඊට අනුව අනිවාර්යයෙන්ම අපි අකමැති වෙනවා මොකක් වෙනවද? වෙනස් වෙනවා. කේන්ති ගියාට පස්සේ කේන්තිට අදාළව ශරීරය කැමති වෙනවා අකමැති වෙනවා. වෙනස් වෙනවා. වගේ මේක අවබෝධ වුණොත් ඒ අවබෝධයට අදාළව අපේ චර්යාවල් ටික කරන කියන දේවල් ටික මොකක් වෙනවද? කනට ලොකු වෙනසක් වෙනවා. ඒ නිසා ඒ වෙනස පේන්නේ නැති නිසා තමයි කට්ටිය ඔළුවෙන් හිටන් කිව්වොත් දැන් මට මේක තේරුණා කියලා අපි දන්නවා. මේ කියන එක තමයි තේරුනේ. තේරුනේ නැහැ. ඒක ඔයගොල්ලෝ මට කියන්න ඕනේ මට මේක තේරුණාද නැද්ද කියලා. හැදෙන්නේ ඉතින් දවස් දෙකක් අතුරු නිසුරු කරනකොට මාත් කියන්න බලන්න. කියන්න බලන්න මේක තේරෙලාද නැද්ද කියලා. ඒ නිසා වචන අහන්න ඕනේ. ඔයාලට දැන් මේක තේරෙනවද මොනවද තේරෙන්නේ කියලා මම මේ හැම වෙලේම අහන්නේ පද ටික තේරෙන්නේ කියලා. හරිද? අර්ථ අවබෝධ වුණාද නැද්ද කියලා මම අහන්නේ. අහන්නේ නැත්නම් මොකද? ඒක ඔයගොල්ලෝම එහෙවට ගන්න බෑ. ඒක තමයි ඔය පොඩි වැඩවල වලට එන්නේ කියලා. පොඩ්ඩක් එහෙම මේ වැඩක් කරනකොට තේරෙනවා මේකේ අර්ථය අවබෝධ වෙලාද නැද්ද. ඉතින් මේක අපිට අවශ්‍ය වෙන්නේ අර්ථය අවබෝධ කරගන්න. පද ටික තේරෙන එක නෙමෙයි. පද කර්ම වෙන එක නෙමෙයි. පදාර්ථ තේරෙන එක නෙමෙයි. පදාර්ථ නම් අර ධම්මපදේ ගාථාව යටින් අර්ථ තේරුම. සරල තේරුම කියලා තියෙනවා. මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය මනසාචේ පදුත්තේන බාසතිවා කරෝතිවා කියන එකේ යටින් තේරුම තියෙනවානේ. මෙහෙමයි කියලා. ඒ කියන්නේ මොනවද? පදපරම පදාර්ථය. වෙන්න ඕනේ පදාර්ථයද? නෑ. පදාර්ථයෙන් අපිට කිසිවක් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. විභාග ලියන්න. අපිට අවශ්‍ය මේක අර්ථය. මේකේ හැඟීමක් වෙන්න ඕන. හැඟීම නැහැ කියන්නේ මොකද? දැන් අපිට මේ ලෝකෙ ගැන හිතන විදියට අනුව තමයි අපි මේ ලෝකෙට ගනුදෙනු කරන්නේ. අපි මේ ලෝකේ අපි කන එක, බොන එක, මිනිස්සුත් එක්ක කතා කරන එක, ඥාතීන්ට සලකන එක, අම්මට තාත්තට සලකන එක, නැන්දට මාමට සලකන එක, හිතවත්තුත් සලකන එක, පරිසරයට ආදරය කරන එක, ලෝකෙට ආදරය කරන එක, මනුෂ්‍යයන්ට අමනුෂ්‍යයන්ට මෛත්‍රී කරනවා නම් මෛත්‍රී කරන එක මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ අපි දැනට ලෝකේ අඳුනාගෙන තියෙන ස්වභාවය ගන්නවා. මේ ස්වභාවය තියෙන මට්ටමින් වෙනස් වෙනකොට ওই කියපු කාරණාත් එක්ක ගනුදෙනු කරන ස්වභාවය මොකක්ද දැනනවද?
වෙනස් වෙලා ඉන්නේ. මම එක සැරේටම මේක තේරුම් කරලා දෙන්න බෑ. නමුත් යම් දවසක මේක තේරුම් කරලා දෙනවා. හැබැයි තේරුම් ගන්න පුළුවන් මනසක් තිබ්බොත් තේරෙනවා. එදාට තේරෙයි ඕගොල්ලෝ හිතන් හිටියට ඕගොල්ලන්ට වෙනස් වෙන්න බෑ මට මේක හදාගන්න බෑ කියලා හිතුවට ඕගොල්ලෝගේ උමනාවෙන්වත් මේ වරද හිත හදාගෙන ඉන්නවද? ඕගොල්ලෝගේ උමනාවෙන්වත් වැරදි වෙන දවසට ඒක නවත්තන්නත් බෑ. වෙනස් වීම කියන එක සිද්ධ වෙන්නේ ඕගොල්ලෝ දැනට මේ ලෝකේ ගැන තියෙන ආකල්පෙත් එක්ක. ආකල්පික ප්‍රශ්නයක් තියෙනවා. දන්න විදිහ මේ භෞතිකය කියලා හිතුවොත් මේ ලෝකේ භෞතිකයි. මෙච්චරයි දැනෙන්නේ. පේන කියන්නේ පින පව නෑ. අමනුෂ්‍ය කොටස් නෑ. මැරෙල උපදිනවා කියන දේ නෑ කියලා හිතපු ගමන් අපි වැඩ කරන එක විදිහකට. හැබැයි දැනගත්තම කියන්නේ මෙහෙම දැනගත්තාම නෙමෙයි මොකද්ද? ඒක තමන්ගේ ජීවිතයේ අත්දැකීමක් වෙලා පදනම බවට පත් වෙනවා. ඒ වගේම මේ අපිට මේ සංසාරයක් පෙනිච්ච දවසක් වුණා. මේ මැරෙල උපදින සත්‍යය දැක්කොත් දකින්නකොටම අපේ ජීවිතේ ඔය එළව ගිහින් මෙලවාව කියන කතාව අහලා තියෙනවද? ඒ එළව ගිහින් මෙලවාව මිනිස්සුගේ ජීවිත වෙනස් වෙන්නේ කොහොමද? ඒ හිටපු මිනිස්සයා ආයි අර හිටපු තැනට ජීවිතේට ආන්නේ. එළව ගිහින් මෙලවාව කතන්දර අහලා තියෙනවා. ඒ ඇත්ත කතන්දර තියෙනවා. ඒ මිනිස්සුගේ ජීවිතේ සම්පූර්ණ කණපිට ගෙහෙනවා. කණපිට ගෙහින්නේ ඒ මිනිස්සු මෙච්චර කාලයක් අහම වෙනවා මෙහෙම වෙනවා කිය හිටියට මේක කවදාකවත් දැකලා තිබුණේ නෑ. දැනලා තිබුණේ නෑ. මේකේ ස්වභාවය දැනගෙන හිටියේ නෑ. භයානක භාවය දැනගෙන හිටියේ නෑ. මේක එක තත්පරයකට හරි අත්විඳොත් ආයේ මොකද? ආයේ බලෙන් කවුරු හරි ගෙනල්ලා මේ වැරද්ද කරපන් කිව්වා කරන්නේ. අන්නර කුමාරයෙක් රජකම ගැන කිව්වනේ. කුමාරයෙක් රජකම ගන්න ඒ කුමාරයෙක් කියන්නේ පෙර ආත්ම භාව මතක තිබිලා රජ වෙලා හිටපු ආත්ම නිසා රජ වෙලා කරපු වැරදි නිසා නිරේ හිටපු කල්ප ගානක් මතකයි රජ වෙලා ඉඳලා කරපු දේවලුත් මතකයි ඒකට විපාක විදිහට ලැබිච්ච දේවලුත් මතක් වෙලා එයා අවුරුදු ගානක් හිටියයි කියනෝනේ ඇවිදින්න කතා කරන්න බැරි මිනිස්සෙක් විදිහට රජකම ලැබෙයි කියලා බයට සේනිය කුමාරයානේ අපි ඔය කතාව කියවලා අන්න ඒ වගේ අපිට දැන් එහෙම ඒවට බයක් හිතෙන්නේ නැත්තේ සේනිය කුමාරයාට බය හිතනකොට අපිට බයද රජකම ගන්න අපි මේ පෙරේත කමින් ඉන්නේ ඕක ලැබෙනව නේද ලැබෙන්නේ නැති නිසා ඉන්නේ නේ ගෙදරවත් රජකම ගන්න බැරුව දැන් මේ දඟලන්නේ. රටේ විශේෂන්නේ. ගෙදර රජකමට හරි පොර කනෝනේ අපි. ඒන් වෙන්නේ ඇයි අපිට මේ කාරණාවේ භයානකම තේරෙන්නේ නැති නිසා. අපි හරි කවුරු හරි තේමේ කුමාරී දැක්කම දැක්කොත් මේව බලෙන් ගෙනත් දුන්නා ගනීද? බලෙන් ගෙනත් දුන්නා ගනී. නමුත් අපි මේ අර කකුලුදී හැරි ඉන්නේ මොකද මේ? කකුලුවට තේරෙනවා නම් මේ ඉන්නේ ලිග්ගල් තුනක් උඩ හැරියේ කියලා ඌ නටයිද දඟලයි ඉන්නේ. සතුටින් දඟලන්නේ අපි මේ දඟලන්නේ අපි ඉන්න තැන. එහෙනම් මෙලෝ අදහසක් නැති නිසා. ඒ නිසා මේ ජීවිතය කියලා කියන්නේ අපිට නිකන් ඉන්ටර්විව් එකක් වගේ. මට නම් දැනෙන විදිහ මම මේ සමහර අත්දැකීම් කියන්නේ මේ සිද්ධීටි ඔක්කොම අත්දැකීම් ලැබෙනකොට ලැබෙන සිතිවිල්ල. මොකද වෙන කියන වචන නැති නිසා. ඉන්ටර්විව් එකක් ගියාම ඒ ඉන්ටර්විව් එකේදී මොකද කරන්නේ? එතන හැසිරෙන විදිය, එතන කතා කරන විදිය, වාඩි වෙන විදිය, ඒකට උත්තර දෙන විදිය ඒ ඔක්කොම ටික අධීක්ෂණය කරන්නේ නැද්ද? ඒ අධීක්ෂණය කරන දේවල් ටිකට අනුව තමයි මෙයාට රැකියාව දෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. ඒ වගේ දැන් මේකත් මොකද්ද අපේ? සම්මුඛ පරීක්ෂණයක් වගේ. අපි හැසිරෙන, කතා කරන, ගනුදෙනු කරන විදිහට අනුව තමයි අපිට ඊළඟ භවයේ හොඳ තැනක්ද නරක තැනක්ද කියන එක තීරණය කරන්නේ. මේ ඉන්ටර්විව් එක අස්සේ නැත්නම් මේ සම්මුඛ පරීක්ෂණයේ අස්සේ දැන් අපි මොකක් කරගන්නවද? අපි සම්මුඛ පරීක්ෂණයේ අස්සේ ගිහිල්ලා එතන දැන් කම්පැනි අයිතිකාරය වෙලා දැන්. සම්මුඛ පරීක්ෂණයට ගිහිල්ලා එතන තමයි දැන් මේක පොඩි වෙලාවකට වාඩි වෙලා ඉන්න දීලා තියෙන්නේ මොකද ඒකම අපි ආයතනෙ කියලා. ඒ ආයතනෙ ගිහිල්ලා පොඩි වෙලාවක් දැන් අපිට ඉන්න දීලා තියෙනවා. මොකද සම්මුඛ පරීක්ෂණේ ඉන්ටර්විව් එකෙන් පස්සේ අපි ඒක ආයතනෙට දාන්නේ. කෙනෙක්ගේ ආයතනෙ එක ආයතන දෙකක් තියෙනවා. ඒ ආයතන දෙකෙන් එකකට දානකම් තමයි අපි ඉන්නේ. දැන් රාම ආයතනට ඇතුල් වෙලාද අපි? නෑ. සම්මුඛ පරීක්ෂණයට කැඳවලා තියෙන්නේ. දැන් සම්මුඛ පරීක්ෂණයට කැඳවගෙන ඉන්න අතරේ අපි මේ කරන වැඩ ටික තමයි මේ තියෙන්නේ. මේ කරන වැඩ දැක්ක ගමන් දැන් මේ සම්මුඛ පරීක්ෂණයට මොහොන දෙන විදිය. මේව කරන වැඩ දැක්ක ගමන් දැන් අපිට වෙසමුණි රජුරුවන් ගාවට දෙයන්නේ මේ කවුද අනිත් අර ඉන්නේ අපායේ යම රජුරුවන් ගාවටද දැන් කම්පැනි දෙකක් මේ තියෙන්නේ. අපි වැඩ කරන විදිහ නෝ දැනටම අපේ නම ලිස්ට් එකට ගිහිල්ලා තියෙන්නේ. මේ විහිළු කියලා හිතන්න එපා. මම ඕගොල්ලන්ට දවසක අහන්න දක්වන්න අපි පරණ කියවුද්දන අපිට ටිකක් පේනවා. මේ අවුරුද්දට අපිට පොඩි ගැටලු ටිකක් තියෙනවා. මේ පේන ප්‍රොජෙක්ටර් එකක් මම මේක ආරම්භයේ පූජා කරලා කලුත් එකක් ගන්න වෙලා තියෙනවා. ඒක පොඩි ගැටලු ටිකක් තියෙනවා අපි ඒක අරගන්න කොහොම හරි.
ඒ මුදල් ටික එකතු කරන් අපි ඔක හොයාගෙන ගත්තාම ඔයගලන්ට පෙන්නනවා මෙතන කියන්නේ ඔයගොල්ලෝ අස්පනා විදිහට මේ සිද්ධි වෙච්ච දේවල්. ඒ වගේම අහන්නත් දෙන්න සමහර දේවල්. නැත්නම් ඔයගොල්ලෝ හිනාවෙන් නිකන් බොරුයි කියලා නෙමෙයි. මේ අපිට වෙන්නේ නැහැ අනිත් ඕකවලනේ. අර කියන්නේ එංගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ කියලානේ. අර මිනිස්සුන්ට එහෙම වුණාට අපිට නම් එහෙම වෙන්නේ නැහැ කියලා. නමුත් මෙන්න මේක එහෙමම වෙනවා. හැබැයි අපි අර සම්මුඛ පරීක්ෂණයට ගිහිල්ලා පුටුවේ වාඩිලා ඉනකොට දැන් අපි මොකක් කරගෙන පුටුව අයිති කරගෙන. ඔබ කොහොමද මේක වාඩි වෙන්නේ? මේක මගේ පුටුව. සම්මුඛ පරීක්ෂණයට වාඩි වෙන්න ගිහිපු එක දැන්. එතන පුටුව මොකද්ද? සින්නක් කරලා ලියාගෙන. දැන් ඒකට නඩු දාගෙන. ඒකට පුරවලා ගන්න. පුටුවේ අපිට මේක අයිති නෑ මේක මට අයිති කියලා දැන් මොකද්ද? සම්මුඛ පරීක්ෂණයට පැත්තකින් දීලා දැන් මෙතන මොකක් කරගන්නද? එතන ආපු මිනිසුත් එක්ක මොකක් කරගන්නද? දැන් සම්මුඛ පරීක්ෂණයට නෙමෙයි අපි හැමෝම වෙන්නේ. අපි හැමෝම දැන් මොකක් කරගෙනද? එතන පුටුව වලට පොර කනවා. එතන මේ ඉඩකඩම් වලට පොර කනවා. එතන දැන් නඩු ලියාගෙන පොලිසිය දාගෙන ඉස්පිරිතාලේ දාගෙන දැන් මෙතන එක යුද්ධයයි. මේ කොහෙද තාම ඉන්නේ අපි? අපේ ගෙදරද? මේක අපේ ගෙදරක් නෙමෙයි. මේ කොහෙද? අනුන්ගේ ආයතනයක සම්මුඛ පරීක්ෂණයට ගිහිල්ලා තාම සම්මුඛ පරීක්ෂණයට මුණ දෙන වෙලාව. මේ කියන්නේ සම්මුඛ පරීක්ෂණය කියන්නේ වාඩිලා කතා කරන වෙලාව විතරක් නෙමෙයි. එයාලා මොකක් කරනවද? එයාලා එනකොටම එන විදිය පවා අධ්‍යයනය කරන වාඩිලා සමහරවිට සම්මුඛ පරීක්ෂණය කරන්නේ පුටුවට වාඩි වුණාට පස්සේ නෙමෙයි. සමහර ආයතන වල කැමරා හයිකල් තියෙන එන පාරේ ඉඳලා. ඔයගොල්ලෝ දැකලා එහෙම ආයතන තියෙනවා. එයාලා ගිහිල්ලා ඈත සාමාන්‍ය අද කිලෝමීටරයක් විතර ඉස්සර ඉඳලම අධ්‍යයනය කරනවා. එයා ඉන්නේ කොහොමද? එයා මොනවද කඩේකට ගිහිල්ලා කන්නේ? එයා ආයතනයට ඇතුල් වෙන්නේ කොහොමද? ඊළඟට ආයතනයට ඇවිල්ලා වාඩි වෙන්නේ කොහොමද? එයා අනිත් අයත් එක්ක හැසිරීම් ගනුදෙනු කරන්නේ කොහොමද? අනිත් අයත් එක්ක සුවල්තාවය පවත්වාගන්නේ කොහොමද? අතන පුටුවට එන්නේ අවසානයේ. ඒ වෙනකොට එයා සිලෙක්ට් කළා ඉවරයි. එයා අරින් ඇතුල් වෙනකොටම එයා තෝරගන්නවද නැද්ද කියන එක තීරණය කළා ඉවරයි. සමහරවිට අර කියන්නේ අහඹුලෙස කවුරු හරි යවලා එයාත් එක්ක මොනවා හරි කතා කරනවා. කොහෙද යන්නේ පාරක් අහන යාගේ. එහුවට පස්සේ එයා උත්තර දෙන විදිහට නෝ. තාම ආයතනට ඇවිල්ලත් නැහැ. මිනිස්සෙක් අහනවා එයා ගිහිල්ලා සම්මුඛ පරීක්ෂණ කරනවා. දැන් ටයි එකක් දාගෙන කෝට් එකක් නැටගෙන දැන් මේ ෆයිල් එකක් තරම් යනවා. යනකොට පාරේ හම් මිනිස්සෙක් ඇවිල්ලා අහනවා මේ අයියේ මෙන්න මෙහෙම තැනක් තියෙන මේ සම්මුඛ පරීක්ෂණයකට මමත් දැනෙන්නේ මේ පාර කොහොමද යන්නේ එතෙන්ට යන විදිය දන්නවද කියලා. එයා උත්තරේ දෙන විදියට අනුව ඒ නෝඩත් ඒ මොන්සේ තෝරලාද නැද්ද කියන එක සිද්ධ වෙනවා. ඇයි සමහර ආයතන තියෙන මිනිස්සුත් එක්ක බොහෝ අර මානව ගනුදෙනු පවත්වනට ඒ තැන්වලදී එයා දක්ෂ වෙන මොකක් කරන්නද? මිනිස්සුගේ හිත පැහැදෙන විදියට යම් දෙයක් පැහැදිලි කරලා යම් දෙයක් උදව්වක් කරන්නනේ. එහෙම දැනගෙන ඉන්ටර්විව් කරන්න ගිහිල්ලා අර මිනිස්සු මෙතන ඉස්සරහින් වාඩිලා එයා අහන්නේ උත්තර දීලා හරියනවද? නෑ. එයා සම්මුඛ පරීක්ෂණය කරන්නේ සමාජ දියා කොහොමද හැසිරෙන්නේ? එයාගේ ඇත්තම මට්ටම කොහේද? ඒක බලන්න කොහෙද? ආයතනට එන්නට ඉස්සෙල්ලා. ඒ වගේ මේ අපිට මොකද වෙලා තියෙන්නේ? මේ සම්මුඛ පරීක්ෂණයක් වගේ මෙන්න මේක ඇතුලේ අපේ ගනුදෙනු කරන වැඩ කරන විදියට අනුව අපේ ජීවිතේ බොහෝ දේවල් තියෙනවා. එතකොට කකුලෝදිය ගෙඩියේ කියන කතාවේ මේක වෙලා තියෙන්නේ මොකද? අර සම්මුඛ පරීක්ෂණයට ඇවිල්ලා තාම සම්මුඛ පරීක්ෂණ එයාලා හිතන්නේ මොකක් කියලාද? එයාලා හිතන්නේ තාම සම්මුඛ පරීක්ෂණයට කැඳෙන්නේ නෑ. කමින් කියනකම් එතනින් ආවට පස්සේ මේ ඔක්කොම ටික ලැබෙන්නේ. දැන් මොකද කරන්නේ? දැන් අපිට කාලෙ දීලා අපිට ඕන විදිහට ඉන්න තියෙන්නේ. හැබැයි එයාට තේරෙන්නේ නැහැ මෙතන ඒ ඇවිල්ලා ඉන්න කාමරේ ඇතුලේ නෙමෙයි එළියේ ඉන්නේ ලාම. එළියේ ඉන්න තැනට කැමරා එකක් හයි කරලා එයාලව අධීක්ෂණය කරනවා කියලා. කිසිමෙක් දන්නේ. අන්න ඒ වගේ දැන් මොකක් කරනවද? අපි හිතන්නේ සුතිහිත තමයි. සුතිහිත අවධානයේ හිතilla හරි හදාගත්ත ගමන් මොනවා හරි ඩිංගක් කරලා මතක බණක් කියලා පිළි ඩිංගක් අහගෙන හරි අවධානයේ හිතilla හදාගත්ත ගමන් ඔක්කොම ඉවරයි. ඒක නිකන් අර විහිළු පුටුවේ වාඩිලා එයාට උත්තර දෙන්න ඉන්න වගේ. නේ? එතකම් මොකද කරන්න තියෙන්නේ? ඕනේ විදිහට කාලා දීලා ජොලියෙන් ඉන්න තියෙන්නේ කියලා. හැබැයි එතකොට අපිට තේරෙන්නේ මේ ඉන්න හැම ගත කරන හැම තත්පරයක්ම අපිව අධීක්ෂණයට ලක් වෙනවා කියන එක. ඒකෙන් කවුරු හරි බලන් ඉන්නවා කියන එක නෙමෙයි. මේ ඒක නිකන් CCTV කැමරා එකක් වගේ. මේ කරන හැම දෙයක්ම කොහේ සටහන් වෙනවද? අපේ හිතේ සටහන් වෙනවා. ඒ නිසානේ මෝහණය කරලා පස්සේ ඔක්කොම අදින්න බැරි දරීද? ඔය මෝහන කරන අය ඉන්නවා. දැන් මේ ලංකාවේ ඉන්න ලෝකෙ ඉන්න මෝහණය කරලා බව ගණනාවක් අතීත සිදුවීම් මොකක් කරන්න පුළුවන්ද? මතක් කරලා ගන්න පුළුවන්. මෝහණය කරනවා කියලා කියන්නේ. ඔක මනෝවෛද්‍යවරු කරනවා. මෝහණය කරලා අතීත සිදුවීම් ගන්නවා. ඔය මෝහණය කියන්නේ ගොඩාක් ඔය ලෙඩ රෝග සුව කරන්නත් පාවිච්චි කරන නේද මෝහණය කියන එකනේ. දැන් සමහරුන්ගේ අතේ උපන් ලපයක් තියෙනවා. මේ උපන් ලපේ මේ ආත්මෙ වෙච්ච එකක් නෙමෙයි. සමහරට මෝහණය කරලා බැලුවට පස්සේ ගිය පෙර ආත්මයක මොකක් හරි පහරකින් වැටිලා තුවාල වෙච්ච දැලන. ඒක මේ ආත්මෙදි උපන් ලපයක් විදිහට ඇවිල්ලා තියෙනවා. සමහරවිට සමහරුන්ගේ මේ අතේ අමාරුවක් තියෙනවා. මේක කොච්චර බෙහෙත් කරත් හරියන්නේ නැහැ. අවසානම තැනට මොකක් කරනවද සමහරු? වෛද්‍යවරු.
මෝහණී කරලා බලනවා. මෝහණී කරලා බැලුවට පස්සේ පෙර ආත්මික එයා වැටිලා අතේ හැදෙච්ච මේක තමයි මේ ආත්මික රෝගයක් විදිහට දෙන්නේ මේ මම මේ සිදුවීම් ටික පෙන්නන ඔය අන්තර්ජාලය තියෙනවා රීඉන්කාර්නේෂන් කියලා බැලුවට පස්සේ ඔය ලංකාවේ යුද්ධ කාලේ මැරිච්ච සොල්දාදුවෙක් මැරිලා මේ කොහෙද මේ දකුණු පළාතේ කොහෙද දැන් උපදිනවා වෙන ගෙදරක ඒ දරුවගේ මෙතන බෙල්ලේ කැරලක් තියෙනවා. ඒ කැරල තමයි එයා මේ බෝම්බ එකකට ෆ්ලේම් එකකට හවලා මැරෙන්නේ. ඒ මැරෙන වෙලාවේ එයාගේ මෙතනින් තමයි අර මොනිටම ගිහලා වැදිලා තියෙන උතර. ඒ කැරල මේ ආද්දේ මේක සාස්ත්‍ර දික්කයකට වැටෙනත් තන මේ කැරල බව තියෙනවා. ඒ කියන්නේ මම කියන්නේ මේ සිදුවීම් ටික ඔක්කොම මොකක් වෙලා තියෙනවද? මේක සටහන් වෙනවා. ඒ නිසා අපි කරපු නරක හොඳ ලෝකෙ දැක්කේ නැති වුණාට කොහේ සටහන් වෙනවද? CCTV කැමරාවේ අර මේක පටිගත වෙනවා වගේ මේ ඔක්කොම අපේ හිතේ පටිගත වෙලා තියෙනවා. අවසාන මොහොතේ මේ ඔක්කොම මොකක් වෙනවද? මේ ඔක්කොම ආපස්සට කරගෙන පටන් ගන්නවා. දැන් ඒක අපිට පාලනය කරන්න පුළුවන්ද? අපිට පාලනය කරන්න බැරි වේගකින් මේ සියලුම රූප රාම ටික මොකක් කරනවද? ආපස්සට වෙන්නන්න පටන් ගන්නවා. ඕගොල්ලෝ මේ විශ්වාස කරන එකක් නේ. මේක මෙහෙම වෙනවා. ගොඩාක් මැරෙන ආසන්න අවසාන තප්පර කීපය තුන මොකක් වෙනවද? අර සිදුවීම් වල තප්පර ගානක් ඇතුළත මොකක් වෙනවද? ඔක්කොම ටික දැర్శණය වෙන්න පටන් ගන්නවා. බරපතල දේවල්, චූටි දේවල් නෙමෙයි. බරපතලව කරපු හොඳ නරක දෙකම ආපස්සට කරගෙන පටන් ගන්නවා. ඒ කරගෙන පටන් ගත්තාම තමයි අපි බය වෙන්නේ සමහරවිට. අර මොනවාද කොහොමද ධම්මික උපාසකට නේ මරණාසන්න වෙලාවේ අර දෙයියෝ කතා කරා කියලා කියන්නේ. ඒ කියන්නේ අන්න ඒ වගේ ඒ පැතිවලට අදාළ දේවල් ටික සිද්ධ වෙනවා. මේවා දැන් නිකන් ලොකු ටික අද්භූත දේවල් කියලා හිතන්න එපා. දැන් හිතුවත් කමන්නේ අපි ඔක පස්සේ ඔය ටික නිරාකරණය කරගමු. කොහොම හරි අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ කියන දේවල් දැන් තව ඉස්සරහට ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන අද තව කරුණක් කියයි කියලානේ. මම මේ කරුණ කියනට වඩා දැන් මේ නැවත මේ කියන්නේ අපි මෙන්න මේ දක්වා හරි මොනවද ඉගෙන ගත්තනේ. මොනවද අපි ඉගෙන ගත්ත දේවල් කියලා හිතන්නේ. අපි දානේ කියලා කිව්වෙන්නේ මේම දෙයක් අපි න්‍යායයෙන් ගත්තේ මොකද්ද? අපි කර්මයක් සිද්ධ කරනවා. කර්ම විපාක කියලා කියන්නේ හේතුඵල ධර්ම. ආයතරයක් මේ මුලින් ඉඳලා පොඩ්ඩක් පෙන්නන්න දැන්. හොඳට ආයි බලන්න ආවර්ජන කළා. හේතුඵල ධර්මයක් ගැන කතා කරා. කර්මයේ විපාක කිව්වත් හේතුඵල කිව්වත් එකයි ඒක. කර්ම කියන්නේ එකක් කරන දේ. විපාකය කියන්නේ ඊට ලැබෙන දේ. කර්ම කියන්නේ කරන දේ. විපාකය කියන්නේ ලැබෙන දේ. විපාක කරන ඒවා නෙමෙයි. විපාක ලැබෙන දේ. කර්ම කියන්නේ කරන දේ. හේතු කියන්නේ කරන දේ. ඵලය කියන්නේ වෙන දේ. එහෙනම් කර්මයට අදාළ ඒ කියන්නේ ක්‍රියාවට අදාළයි විපාක සිද්ධ වෙන්නේ. කර්මයට අදාළයි විපාකේ. කර්මය කරාම විපාකේ ඊට අදාළව සිද්ධ වෙනවම තමයි. නවත්තන්න පුළුවන්ද? නවත්තන්න බෑ. එතකොට අපි කිව්වා අර කැටපෝලකින් ගල් ගෙඩියක් අදිනා වගේ ඉස්සරහට මේ පැත්තට ඇද්දතින් විපාක කර්මය මේ පැත්ත ක්‍රියාව මෙහාට ඇදීම නම් විපාක සිද්ධ වෙන්නේ කාටද? ප්‍රතිවිරුද්ධ දිශාවට. මෙහෙමද නැද්ද? එහෙමයි. ඊතලයක් මෙහාට ඇද්දතින් අපි අදින් අදින්නේ මේ පැත්තට නම් ඊතලේ යන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවට. තුවක්කුවක් ගත්තත්, ගුවන් යානාවක් ගත්තත්, රහස් කූරක් ගත්තත් ගින්දර මේ පැත්තට යනකොට රහස් කූර උඩ යනවා. රොකට් එකක් යන්නේ ගින්දර පහළට එනකොට රොකට් එක උඩ යනවා. නේ? ඒ වගේ හැම වෙලේම ක්‍රියාප්‍රතික්‍රියා කියන ක්‍රමවේදයක් තමයි සිද්ධ වෙන්නේ මේ හැම තැනදීම. එතකොට අපි අනුන්ගේ දිශාවට නරක දෙයක් කළොත් ප්‍රතිවිපාකයේ තමන්ගේ දිශාවට එනවා. අනුන්ගේ දිශාවට හොඳ දෙයක් කළොත් ප්‍රතිවිපාකයේ තමන්ගේ දිශාවට එනවා. එතකොට අපි දුව මේක බාහිරට දෙයක් කළොත් ප්‍රතිවිපාකයේ කියන්නේ ප්‍රතික්‍රියාව වෙන්නේ තමන්ගේ දිශාවට. තමන්ගේ දිශාවට යක් කරොත් ප්‍රතික්‍රියාව යන්නේ අනිත් දිශාවට. ඒ කියන්නේ දෙක මාරු වෙලා යන්නේ පායනේ. එතකොට අපි කිව්වා ක්‍රියාවයි ප්‍රතික්‍රියාවයි සමානයි කියලා නේ. බුදුහාම කියන්නේ යාදිසම් වපතේ බීජයන් තාදිසම් හරිතේ පලන්. යම් බීජයක් වගා කරනද බීජයට සමාන ඵලයක් තමයි ලැබෙන්නේ. එහෙනම් කොස් ඇටයක් වගා කරොත් හටගන්නේ කොස් ගහක් හටගෙන කොස් කිරි හට ගන්නවා. අඹ ඇටයක් වගා කරොත් අඹ ගහක් හටගෙන අඹ කිරි හට ගන්නවා. ඒ වගේ ක්‍රියාවයි ප්‍රතික්‍රියාවයි සමානයි. හේතුව වෙන්නේ කොස් ඇටේ නම් ඵලය වෙන්නේ කොස් ගහ හටගෙන කොස් කිරි හටගන්නේ නේ. ඵලය. කියන්නේ කොස් ඇටේට සමානයි කොස් ගහ. සහ කොස් කිරි. ඒ වගේ අපි ඉස්සරහට නරක දෙයක් කළොත් ප්‍රතික්‍රියාව තමන්ගේ දිශාවටයි එන්නේ. නරක නම් එන්නේ නරක. අපි මේ පැත්තට ක්‍රියාවක් කරනවා. ඒක හොඳ නම් ප්‍රතිපද මේ පැත්තට එන්නේ හොඳයි. ඒ නිසා තමයි අද කිව්වේ මොනවාද ආයු වර්ණ සැප බල ප්‍රඥා පහක් ලබන්න ඕන නම් ආයු වර්ණ සැප බල ප්‍රඥා මේ පැත්තට දිය යුතුයි. මේ පැත්තට ආයු වර්ණ සැප බල ප්‍රඥා දුන්නොත් විතරමයි මේ පැත්තට ආයු වර්ණ සැප බල ප්‍රඥා ලැබෙන්නේ.
අපි හිතමු අපි දාන දීලා ආයෙ විතරයි මේ පැත්තට දුන්නේ කියලා. අපේ හිතින් අපි බලාපොරොත්තු වෙන එක විතරයි කියලා. එහෙනම් මේ පැත්තට ලැබෙන්න තියෙන්නේ ඒක විතරමයි. එහෙනම් දීපු දේ ප්‍රතික්‍රියාව විදිහට Tamanට ලැබෙනවා. එතකොට අපි මේ පැත්තට අල්පායුෂ දුන්නොත් අපිට ලැබෙන්නේ අල්පායුෂමයි. අපි මේ පැත්තට ලෙඩ රෝග දුන්නොත් අපිට මේ පැත්තට ලැබෙන්නේ ලෙඩ රෝගමයි. අපි මේ පැත්තට මේ අහිතවත්කම, වෛරය, ක්‍රෝධය දුන්නොත් අපිට මේ පැත්තට ලැබෙන්නේ වෛරය, ක්‍රෝධය, අහිතවත්කමයි. ඒකම සිද්ධාන්තය. එහෙනම් මේ පැත්තට කරුණාවන්තකම, මෛත්‍රිය දුන්නොත් අපිට මේ පැත්තට කරුණාවන්තකම, මෛත්‍රිය ලැබෙනවද නැද්ද? ලැබෙන. මේ න්‍යාය අතර එක වෙනස් වෙන්න බෑ. එහෙනම් මෙන්න මේ ටිකෙන් අපි කෝ දානය කියන එක උන්තනින් පවත්තන්න කියලා. එතකොට මෛත්‍රිය කියන එකත් උන්තන්ටම අදාළයි කියලා මම කෝ මෛත්‍රිය කියන්නේ අපි කාට හරි දානයක් දෙනවනම් පරිත්‍යාගයක් කරනවා දරුවෙකුට හරි මහත්යෙකුට වෙන්න පුළුවන්, නැන්දට වෙන්න පුළුවන්, අම්මට තාත්තට වෙන්න පුළුවන්, ඥාතියෙකුට වෙන්න පුළුවන්, හිතවතෙකුට වෙන්න පුළුවන්, ගුරුවරයෙකුට වෙන්න පුළුවන්. අපි යම්කිසි දෙයක් පරිත්‍යාග කරන වචනකින් හරි මොනම හරි පරිත්‍යාගයක් කරනවා නම් අනිවාර්යෙන් මේ පරිත්‍යාගයේදී අපිට ඒ කෙනා කෙරෙහි මෛත්‍රියක්, ඒ කෙනා කෙරෙහි ආදරයක්, ඒ කෙනාව සතුට වෙනකොට, ඒ කෙනා සතුටවත් වෙනකොට, ඒ කෙනා සාර්ථක වෙනකොට, ඒ කෙනාගේ බඩගින්න නිවා ගන්නකොට හරි, ඒ කෙනා සතුටින් ඉන්නකොට හරි මොනවට හරි අපි මොකක් වෙනවද? කැමැත්තක් තියෙන්න ඕනේ. කැමැත්තක් නැතු වුණොත් අපිට මොකක් නැද්ද? ඒ කෙනා කෙරෙහි අද්වේෂයක් නේ? ලෝභ, ද්වේෂ, මෝහ තුනයි තියෙන්නේ. අද්වේෂයක් නැහැ. ඒ කියන්නේ තරහ නැති ගතියක් එයා කෙරෙහි තියෙනවා. තරහ නැති ගතියකිනුයි අපි එයාට පරිත්‍යාගයක් කරනවා. එතකොට මේ පරිත්‍යාගය කරනකොට අපේ හිතේ තියෙන්න ඕන කැම ටිකක් නම් දෙන්නේ. අනේ මේ මිනිස්සුක බඩගින්න නිවෙන්න ඕන කියන හැබැයි අවශ්‍යතාවයක් තියෙනවා. අනේ මේ මිනිස්යාගේ නිරෝගීකම වැඩෙන්න ඕන. වැඩෙන්න ඕන විදිහට ආහාර ටික දෙන්න ඕන, වැඩෙන්න ඕන කියන බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ සැපේ ලැබෙන්න ඕන, වර්ණීය ලැබෙන්න ඕන. මේ කියන දේවල් ටික බලාපොරොත්තු වෙන යාගේ ආදරෙන් නම් දෙන්නේ අපිට ප්‍රතික්‍රියාව විදිහට මොනවා වෙනවද අපිට? ඒ දේවල් ටික ලැබෙනවා. ඒතර අපි මෙච්චර කාලයක් කතා කරගත්ත සංක්ෂිප්තයක් නෙවෙයි මේ. එතකොට මෙන්න මේ දේවල් ටික අහලා දැනගත්ත හාරයි. දැන් මට ওই ටික තේරෙනවා කියන එක විතරක් මොකක් වෙන්නේ නැද්ද? ප්‍රමාණවත් වෙන්නේ. ප්‍රමාණවත් වෙන්නේ නැති නිසා අපි කියන්නේ මේක දැන් මොකක් කරන්නද? චුට්ටක් දුන්නාම අර දැන් ඔයගොල්ලෝ මිරිස් නඹරන්නේ ගලේ දාලා පොඩ්ඩක් අරගන්න ඒ ටික අඹරනවා ඊළඟට ආයෙත් ටිකක් ගන්න මෙහෙම කරන්නේ. එක ගොඩට ඔක්කොම දාලා අඹරනවා. දැන් අපි 3-5ක හැදුවනේ නේ. 3-5ක හදද්දී අපි ඉස්සෙල්ලා ගාමිරිස් ටික අඹර ගන්නවා. ඊට පස්සේ ඉඟුරු ටික අඹරලා ගන්නවා. ඊට පස්සේ කරපුංච ටික අඹරලා ගන්නවා නේ. එහෙම ඔක්කොම ටික වෙන වෙනම අඹරලා එකට දාන්න. එහෙම නැතුව අපි ඔක්කොම ටික අවලං කරලා අඹරන්න ගත්තා නම් මේ කවදාක කෙරෙන්නේ නැති වැඩක්. එහෙනම් ඒ වගේ අපි උත්සාහ කරන්න ඕනේ මොකද්ද? දැන් අපි මේ න්‍යාය මේ කාරණා ටික තේරුණා නම් මේක 100ක් කරන්න බැරි වෙයි. අපි මොකක් කරන්න ඕනද? චුට්ට හරි මේක ප්‍රායෝගික කරලා මේ කියන අත්දැකීම Tamanට ගන්න ඕනේ. ඒ ටික ගත්තොත් තමයි ඊළඟට ගන්න විශ්වාසය දෙන්නේ. දැන් ඔයගොල්ලන්ට මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ මොකද්ද? ලොකුම ප්‍රශ්නේ මේ කියන දේ ගන්න ලොකු විශ්වාසයක්. ඕගොල්ලෝ උඩ ඔළුව බිම තියන් කිව්වත් හැමෝටම නෙමෙයි බහුතරයකට මේ කියන කාරණාවෙන් ජීවිතයක් වෙනස් වෙයි. මේ කියන කාරණාවෙන් සසරක් වෙනස් වෙන එක පැත්තකින් තියන්නකො. මේ ජීවිතයේ තියෙන ප්‍රශ්න ටික නැති වෙලා පැහැල්ලු ඇති වෙලා මහා ජීවිතේ පරිවර්තනයක් වෙයි කියලා මම ඔළුව බිම තියන් කිව්වත් ඕගොල්ලන්ට මොකක් නැහැ. ඕගොල්ලන්ට ඒ සම්බන්ධව කිසි විශ්වාසයක් නැහැ. කවුරු කියන නිසා ඉතින් පිළිඅරගෙන ඉන්නවා. නමුත් මේක විශ්වාසයක් නැහැ. ඒ වගේම තමයි දානීය විපාක. මේ දෙක දුන්නාම මෙහෙම වෙනවා කියලා කිව්වට ඔය කිව්වට ඉතින් ඕවා වෙයිද නැද්ද කවුද දන්නේ? ඕක දීලා බැරි කියලා ලැබුණ නැද? ආයි වරණ සම්බන්ධ ප්‍රඥා ලැබෙනව නම් උන්නට කමන්නේ නේ? එහෙනම් පාඩුවක් නෑ දෙන්නේ. බැරි වෙලා හරි මේක ලැබුණ නැතු. අපරාධ දීපු ටික කියලා අපිට මොකක් වෙනවද? අර අපිට හිතෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. අර දඬුවම් මුදලාලිගේ සල්ලි දැම්මා වගේ. 100ට 500ක් නේද පොලිය දෙන්නේ නේ? දඬුවම් මුදලාලිගේ කියන එක නේ. 100ට 500ක් දුන්නද පොලිය දෙනවා. එතකොට එහෙම දෙනවා නම් අපි ඔක්කොම දානවා. දැන් ඉස්සර දැම්ම කට්ටිය. දැන් කට්ටිය මොකක් කරලාද? දැන් දඬුවම් මුදලාලි අත්තරංගුඩ ගත්තනේ අර සක්විති රණසිංහත් එක්කම. දැනුත් පොඩි දඬුවම්, දැඩි දඬුවම් කියලා දඬුවම් තාමත් තියෙනවා. දැන් කට්ටිය දාන්නේ ඇයි ඒ? දාන්නේ දීලා ලැබුණ නැතොත්. ලැබෙනව නම් මොකක් කරනවද? දානවා. සල්ලි දානවා. ලැබුණ නැතොත් කියලා බයෙන් දාන්නේ. ඒ වගේ අපිට මේක කවදක හරි තේරුණොත් ඉතින් ඇත්තටම මේ කර්ම විපාක මෙහෙමම වෙනවා කියලා අපි මොකක් කරනවද? බය නැතුව මේකට සල්ලි දානවා. එහෙනම් බැංකුවේ සල්ලි දානවා. දැන් අපිට තියෙන්නේ මොකද්ද? දැන් තියෙන්නේ අවිශ්වාසයක්. මේක ලැබෙයිද? තියෙන ටිකක් නැති වෙලා ලාභ වෙයිද? ඔන්න ඔය ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ මොකක්ද දැන් මේ ඉස්සලාට ඇවිල්ලා තියෙන්නේ අපිට?
ඔයගොල්ලන්ට තේරෙන නිසා මම අරන් පෙන්නන්න හදා. ඈ? සැකයයි ලෝභයයි. ඇයි ඒ? දැන් ලැබෙනව නම් දාන්නේ මොකෝ? ලැබෙනව නම් කොහොමද දාන්න කැමති නැද්ද? ඒ ලෝභ නැති කරගෙන. ලෝභකම තමයි ඒත් දාන්නේ. දැන් දඬුවම් මුදලාලගේ සල්ලි දාන්නේ බැංකුවේ සල්ලි දාන්නේ නැතුව දඬුවම් මුදලාලගේ සල්ලි දැම්මේ අඩු ලෝභකමක් තියෙන නිසා දැඩි ලෝභයක් තියෙන නිසා. දැඩි ලෝභය. දැඩි දඬුවම් කොහොමද දැඩි ලෝභෙන් නෑ. ඇයි? 500යි. බැංකුවේ ගත්තාම 10යි 15යි පොලිය දෙන්නේ. අර මුදලාලට 100ට 50යි 160යි වගේ දුන්නයි කියන්නකෝ. එහෙම නම් තණ්හා වැඩිපුර ගහන්නේ නැද්ද? ඒතර වැඩිපුර දාන්නේ. අන්න එතකොට අපිට තියෙන්නේ නිර්ලෝභීකමක්ද ලෝභය වැඩිකමක්ද? ලෝභය වැඩිකමක්මයි. ඒ නිසායි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් අපි ලෝභ නැහැ කියලා හිතාගෙන දෙන්නෙම දැන් ලොකුම පින් සිද්ධ වෙන දේවල් නෙමෙයිද? ලෝභ නැතුව දෙන්නේ මොකක් කරන්නේ මොනව කරන්නේ නැද්ද? නෑ මේ ඕගොල්ලන්ට තේරෙනවද මේ කියන එක? මේ එකම තැන කිව්වහම අපිට හිතෙන්නේ අපි දැන් නිර්ලෝභී වෙලා දන් දෙන්නේ කියලා. ඇත්තටම දන් දීලා තියෙන්නේ මොකකින්ද? ලෝභකමෙන්. එහෙම ගත්තාම තේරෙනවා නිර්ලෝභීව කියන්නේ ලෝභකම නැතුව අලෝභීව දානයක් දීපු දවසක් මේ සසරේදිවත් නැතුව සමාජය. අපි දාන දීලා තියෙන්නේම ලෝභකමෙන්. එතකොට අපි හිතන අපි කියනවා බුදුහාඳුරු කියපු විදිහට මේ වැඩේ කරා. ඒ ප්‍රතිඵල නැහැනේ. දැන් බුදුහාඳුරු කියපු විදිහට මේ වැඩේ කළා තියෙන්නේ අපිට ඕන විදිහට. අපිට ඕන විදිහට. ඒ නිසා ජීවිතේ බේරගෙන යුද්ධ ජය ගන්න තමයි අපි මේක කරන්නේ.